මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අධ්‍යාපන සෞඛ්‍ය තැපැල් දෙපාර්තමේන්තුවල සේවය කර දැනට විශ්‍රාම ගොස් සිටින කුරුණෑගල වීරගොල්ල පදිංචි බී කමලලතා මෙනවිය ඇතුළු දූදරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 40කට පෙර මියගිය ආයුර්වේද වෛද්‍ය බී ගාබ්‍රියල් පියාණන් වහන්සේටත් අවුරුදු 95ක් ආයු වළඳා 2021 වර්ෂයේ ජූනි මාස 24 වන පොසොන් පොහොය දින මියගිය පී එළදි මෑණියන් වහන්සේටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර කෙටි කර ගැනීම පිණිස මේ කුසලය හේතු වාසනා වේවා. අප්‍රේල් මාස 10 වන දින, ජූනි මාස 5 වන දින, ඔක්තෝබර් මාස 27 වන දින ජන්මදින යෙදුණු ඉන්දුෂි ඉසුවර යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර කෙටි කර ගැනීම සඳහා ධර්ම දේශනෙන් ජනිත වන්නා වූ කුසලය ආශිර්වාදයක්ම වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටද මේ භවයේදීම නිවන් සුව අත්විඳීමට හැකි වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතරමේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ නිකට්ඨකායෝ අනිකට්ඨචිත්තෝ අනිකට්ඨකායෝ නිකට්ඨචිත්තෝ අනිකට්ඨකායෝ අනිකට්ඨචිත්තෝ නිකට්ඨකායෝ නිකට්ඨචිත්තෝ තීති. ධර්ම දේශනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අනුග්‍රහක බෞද්ධ ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව නැරඹීම ශ්‍රවණය කිරීම සඳහා අවධානය යොමු කළා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්වතුනි, නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් කරන්න කියලා නිදහස් ආරාධනයක් කරලා තිබෙනවා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයයි. මම මේ ගත්ත මාතෘකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ අද නෙවෙයි, වසර 5ක් 6ක් 7කට පෙර. දේශනාවක් කරන්න හිතන්නේත් එදා සිට. එහෙත් යම් යම් හේතු මත එපමා වී තිබෙනවා. නමුත් කොළපාට ඉර මැකිලා යන තරමට පරණයි. ඒත් අද මම මේ උත්සාහයේ පළදරමින් මෙතෙක් අපි මාධ්‍යකට දේශනා නොකළ මේ සූත්‍ර දේශනාව කරනු ලබනවා. ඇතැමට නොකරන්නෙත් මේවා සඳහන් කරුණු පිළිබඳව තරම් වැටහීම මදි බැවින් කියලයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. මෙතන මේ පෙන්නන කතාව ටිකක් ගැඹුරු එකක්. මේ චරිත 4ක් නිරූපණය කරන්නේ. මේ චරිත 4ට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බවක් මම දකින්නේ නැහැ. සමහරට මේකේ නම් පැවිදි බවක් දීලා තියෙනවද මන් දන්නේ නැහැ. නමුත් මට තේරෙන ආකාරයට එහෙම නෙවෙයි ඒක. එබැවින් මේ පුද්ගලයෝ 4 දෙනා ඔබද? ඔබෙන් එක්කෙනෙක්ද? ඔබ හරිද? ඔබ වැරදිද? කියන මේ කාරණේ තේරුම් ගැනීම සඳහා ඉඩහසර වෙන් කරගන්න
තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙහි යම්කිසි වචනයක් තිබෙනවා වනය කියන අර්ථය. නොකිය කියන. නමුත් එක වනයක් නෙවෙයි ඒක. එකක් බාහිර පරිසරයේ තිබෙන නිශ්ශබ්ද භාවය නැත්නම් වනාන්තරය. තවත් එකක් චිත්තාභ්‍ය මේ චරිත හතරෙන් ඔබ කවුද? ඔබ හරිද? නැත්නම් ඔබගේ ගමන් මඟ නිවැරදි යුතුද කියන එකයි මේ තුල කතා කරන්නේ අපි. කතංච වික්කවේ පුද්ගලෝ නිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. මේ කය සහ සිතේ තිබෙන්නා වූ වැද ගැනීමක් සහ ඇද ගැනීමක් ගැන මේ කතා කරන්නේ. දැන් මේ නිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ කියන එකේ තේරුම එයා ඇදගත් කයකින් ඉන්නේ. නමුත් වැදගත් කියන එකේ තේරුම රෙස්පෙක්ටබල් කියන එක නෙවෙයි. වදිනවා කියන්නේ. ඒට වැද වනාන්තරයට වැද පොකුණට වැද කියලා කියන්නේ. අන්න ඒ වගේ අර්ථයෙන් ඒ වචන තේරුම් ගන්න. එතකොට දැන් මේ ඇදගත් කය කියන එකේ තේරුම සාමාර්ථයෙන් ආකර්ෂණය වෙලා තියෙන්නේ. ආරණ්‍ය වනසෙනසුන් ශූන්‍යාගාර ස්ථානවලට ගිහියෝ පැවිදිව කැමති වෙන්න පුළුවන්. මම මේ වගේ තැනට ආසයි කියලා එදා සමාජයේ එබඳු දුෂ්කර ප්‍රතිපදා විඳින අය පිළිබඳ රුචිකත්වයක් සමාජයේ තිබුණා. ඒ අයට ගරු කිරීම කළා. ඔවුන්ට සදහම් නොතිබුණාට ඔවුන් ළඟ කොහොන් තපසක් හෙවත් යටපත් කර කෙලෙස් ස්වභාවයක් තිබුණා. මේවට මිනිසුන් ගරු කරලා පුරුද්දක් තිබුණා. ඒ ආශ්‍රයෙන්ම අරඤ්ඤේ වනපත්තානි පන්තානි පටිසේවන්ති කියන පදේ තිබෙන නිසා සහ ඉතිහාසයේ පුරාමත් එබඳු සෙනසුන් තිබුයි ඇති බව ලංකා ඉතිහාසය තුළ සඳහන් වෙන්නා වූ හැමතැනදීම කියවෙන නිසා එයත් අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් ලෝකයා සලකනු ලබනවා. එබැවින් එබඳු තැනක ඉඳීම අනිවාර්යයි ආදී වශයෙන් හිතනත් සමාජයකුත් තිබෙනවා. එබඳු බාහිර ප්‍රියතාවයක් මත එහෙම ඉන්නවා කියන එක තමයි මේ වැදගත් කය කියලා කියන්නේ. කයෙන් වනයේට වැද. ඒකයි මම කිව්වේ ඒකට පැවිද්ද කියලා එකක් නැහැ. ප්‍රිය කිරීම කියන අර්ථය ගන්න. නමුත් අනතුරුව තව කාරණයක් තියෙනවා. අදාළ කරුණු තේරුම් ගත්තේ නැත්නම් ඇදගත් සිත තවත් වනයේට ඇදුන හිතක් තියෙනවා. ඒ වනේ ඔහෙ නෙමෙයි තියෙන්නේ. ඒ සිතේන එක. සිත වනාන්තරගත වෙලා. කාගේද සිත වනාන්තරගත වෙලා තියෙන්නේ? මේකේ පැහැදිලි කරන ආකාරය නම් සෝ තත්ත කාම විතක්කම්පි විතක්කෝති ව්‍යාපාද විතක්කම්පි විතක්කේති විහිංසා විතක්කම්පි විතක්කේති එවං කෝ භික්ඛවේ පුද්ගලෝ නිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. පුද්ගලෝ භික්ඛු නෙමෙයි මතක තියාගන්න ඕනේ පුද්ගලයෙකුට හරි. එහෙම හිටියට ඔහුට කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ කියන මේ විතර්ක තුන පිළිබඳ අවබෝධයක් නැහැ. ඒවට එකතු වෙන එක වරදක් බදකින්නෙත් නැහැ, එකතු වෙනවා දන්නෙත් නැහැ. විතක්කේ පිටි කියන්නේ කිසිදු චකිතයකින් නැත්නම් හිරයකින් හිරකිතෙන් තොරව මේක භාවිතා කරනවා.
දැන් මේක තේරුම් අරන් ඉන්න ඕන නේද? මිනිසෙක් ජීවත් වෙන විට ලෝකයේ සමග සම්බන්ධ පැවැත්වීමේදී මේ ලෝකයේ තියෙන කාරණා කෙලෙහි එව්වායේ සැප තියෙනවා කියන හැඟීමෙන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඇල්මක් ඇති කරගන්නවා. ඒක තමයි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියන්නේ. ඒ වගේම ඒවා හොඳ නෑ කියලා හෝ ඒවට බාධා පැමිණෙනකොට අකමැත්තක් ගැටීමක් ඇති කරගන්නවා. එතකොට චිත්තාභ්‍යන්තරයේ රළු වෙනවා නැත්නම් අකමැත්ත, අමනාපය, තරහ, වෛරය, ක්‍රෝධය ඔස්සේ දියුණු වෙනවා. ඒකට කියනවා ව්‍යාපාද විතක්ක කියලා. විතක්ක කියන්නේ මේක හිතට එනවට. ඒක මෝරා යාම තුළ අනතුරුව මුළු රටම විනාශ කරන්න පුළුවන් තැන දක්වා, නැත්නම් අහුණකින් ගහලා පොඩි කරන්න පුළුවන් දක්වා විහිංසා කරන්න. කායට වචනට එකතු කරන්න උපංසිත. තව අදහස තව ටිකක් ප්‍රබල වෙනවා. මෙන්න මේ විදිහට මේ අදහස් තුන අවබෝධයකින් තොරව, වැරද්දක් කියන හැඟීමකින් තොරව, දුකට හේතු වශයෙන් අවබෝධයෙන් තොරව, සතර ගමන හදන එකක් වශයෙන් අවබෝධයෙන් තොරව මේ තුනට එකතු වෙනවා නම් ඔහුට කියන්න තියෙන්නේ මොකක්ද? කතමංච බික්කවේ අපහාන සංඥා. මොකද්ද මේ ප්‍රහාණය නොකරන සංඥාව කියලා කියන්නේ? ඒක මම හදලයි කියන්නේ ඉදවික්කවේ පුද්ගලෝ uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති අනභවං ගමේති. මෙන්න කැලේට වැදිලා. බාහිර වාසයෙන් වනාන්තරයට වැදිලා. සිත පැත්තෙන් කැලේට ඇදිලා. ඇදගත් සිත් ඇත්තේ. වැඩේ කෙරෙයිද? නැහැ. ඇඳුම් මාරුවකින්, නිවාස මාරුවකින්, වනාන්තර මාරුවකින්, රට මාරුවකින් බාහිර වශයෙන් වැදගන්න පුළුවන්. නමුත් තමන්ගේ ඇදගත්ත බව නිදහස් වෙන්න කරන්න බැහැ. ඔන්න බුදුසමයේ භික්ෂුත්වයේ, භික්ෂුණීත්වයේ, උපාසක උපාසිකා භාවයේ බාහිරින් ලබා ගත්තට මෙහෙමනම් ඉන්නේ වේ ජීවිතෙන් ගෙදර ඉන්න මිනිස්සයා ලබන කාමයට තියෙන ඇල්මත්, ව්‍යාපාදයට ඇල්මත් ඒකයි අරකයි දෙකේ වෙනසක් නැහැ. ස්ථාන වෙනස් වෙන්න පුළුවන්, වස්තු වෙනස් වෙන්න පුළුවන්. ආපහු ආයෙත් කාම විතර්ක, ව්‍යාපාද, විසින්සා විතර්ක නම් වූ වනයේට වැදගෙන ඉන්නේ. වනයේට ඇදගෙන, වනයේට වැදිලා, නමුත් වනයේට ඇදිලා. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ බුදු සමයේ අදාළ මූලික කරුණු තේරුම් අරගෙන වෙන්න ඕන කාරණේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ කියන්නේ පු탁ජනෙක් කියලා ඔය කියන්නේ. දැන් මේ බුදු සමය තුළ මේ විතර්ක තුනට හරිය වැදගත්කමක් තියෙනවා. ඔය පොතේ නෙමෙයිනේ. ජීවත් වෙන්න ගියාම Samanගේ සිතේ උපදින්නේ. ඇස කන නාසය දිවකය සිත කියන උදව්වෙන් මේ අවස්ථා මේ දොරවල් පහෙන්ම හයෙන්ම උපදින්න පුළුවන්. ඒ වගේම සිටිමින්, යමින්, නෙමින්, හිඳමින්, නිදමින් කියන ඉරියව් හතරේ ඕනෑම මොහොතක උපදින්න පුළුවන්. දවලක්, රැයක්, වනාන්තරයක්, ගමක් එහෙම එකක් නැහැ. ඒ නිසා මේ uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං කියන කාරණේට ස්ත්‍රී පුරුෂ භාවයක්, ගිහි පැවිදි භාවයක්, වනාන්තරයක්, ගමක් කියලා ප්‍රශ්නයක් නැහැ. මිනිසා ජීවත් වෙන්නේ මේ වනයේ මැද. වනයේට ඇදිලා. මේ වනාන්තරයේ තියෙන අනතුරු අපි හිතමුකෝ වනාන්තරේ කොටි ඉන්නවා, අලි ඉන්නවා, සර්පයෝ ඉන්නවා, කටු තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඇනෙනවානේ වනාන්තරේ ඉන්නකොට. අන්න ඒ වගේ මේ සිත් වනාන්තරේ ඊට පස්සේ ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් නම් වූ කටු ටික ඇනෙනවා. මොකද සිතින් වනයේට වැද ඉන්න නිසා. වනයේට ඇදී ඉන්න නිසා. ඔනෝකයි මේ දහම් පදේ විවරණය.
බාහිර වශයෙන් ඇඳුමකින් සැරසිලා ඇඳුමක් මාරු කරගෙන බාහිර වශයෙන් අදාළ ශික්ෂාපද සමාදානයක් වීමක් වෙන්නත් පුළුවන්. අදාළ ක්‍රියාකලාපයක් වශයෙන් යම්කිසි විදර්ශනාවක් නෙමෙයි මොනවා හරි යමක් වඩනවා වෙන්නත් පුළුවන්. නමුත් ඔහුට මේ ත්‍රිවිධ විතර්කයේ උපදින අවස්ථාව අහු වෙන්නේ නැහැ. ඒක වැරදි කියලා දකින්නෙත් නැහැ. ඒට එකතු වීමේ පැත්ත බලවත්. දැන් ඔබට හිතේවි ඇයි මම මේක පමා කළේ කියලා. මේ ධර්ම දේශනාව කරන්න පමා කළේ කියලා. මොකද මම මෑතදී පටන් තමයි මේ ත්‍රිවිධ විතර්ක විශ්මුල් තැනක් දෙමින් ඒක තුල පවතිනා වූ ගැලවීම සහ ඇලවීම පැහැදිලි කරමින් ඉන්නේ. ඔන්න ගැලපුණා ධර්ම දේශනාව කරන්න ඕන තැනට ආව කාලේ. නැත්තම් සියවතාවක් පොත පෙරලන්නේ නැති. දැන් මේ ජීවිතය ගැන කියන්න තියෙන්නේ මොකද්ද? පරලෝ යන්න ලෝභ දේශ මොහ එකතු කරගන්න වැරුණාම ඊට එහා ගන්න දෙයක් නැහැ. දෙවෙනි චරිතයකට අපි යමු. කතංච බික්කවේ පුද්ගලෝ අනිකට්ඨ කායෝ හෝති නිකට්ඨ චිත්තෝ. ඒක අනිත් පැත්තට පෙන්නනවා. වැදගත් කයෙන් යුක්තයි. නමුත් ඇදගත් සිතින් යුක්තයි. ඒ කොහොමද පැහැදිලි කරන්නේ? ඉදවික්ක එකච්චෝ පුද්ගලෝ නහේවකෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනසානි පටිසේවති. ඔහු පටිසේවණේ නැත්තම් ඇසුරු කරන්නේ ආරණ්‍ය වන රුක්මුල් සෙනසුන් උන්‍යාගාර. ඒ කියන්නේ ඔහුට ගෙදර ඉන්නත් පුළුවන්. මහපාරේ ඉන්නත් පුළුවන් යන එන ගමන්. රැකියාවක් කරන්නත් පුළුවන්. එදිනදා ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඔහු ළඟ වෙන කාරණයක් තියෙනවා. සෝ තත්ත නෙක්ඛම්ම විතක්කම්පි විතක්කේති. අභ්‍යාපාද විතක්කම්පි විතක්කේති. අවිහිංසා විතක්කම්පි විතක්කේති. ඔහු මේ ඇදගෙන තියෙනවා තව පැත්තට සිත. ඒ ඇදගෙන තියෙන්නේ මොනවටද? අර ත්‍රිවිධ විතර්කයට එරෙහිව වැඩි දියුණු කර ගන්න ඕන තව විතර්ක තුනක් පෙන්නනවා. කාම විතර්කයට එරෙහිව කාමයන්ගෙන් තාන්ට එකතු නොවීමේ විතර්කණය නැත්නම් නෙක්ඛම්ම විතර්කණය. ව්‍යාපාද විතර්කයට එරෙහිව ව්‍යාපාද නොවීමේ විතර්කණය. විහිංසාවට එරෙහිව වචනේ පාවිච්චි කරන්නේ අවිහිංසා විතක්කය කියලානේ. අන්න මේ තුන උපදින වෙලාවට ඒ තුන වෙනුවට මේ තුන පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා නම් ඔහු කයෙන් වැදගත්යත් නැදගත් වෙන කාර්යයක් නැහැ. වනාන්තරේ හිටියත් එකයි ගමේ හිටියත් එකයි. අර වනාන්තරය කෙලෙස් වනාන්තරය සුණු විසුණු කිරීම සඳහා ඇදගත් සිත් ඇත් කෙනෙක්. දැන් සිත ඒකට ඇදගෙන ඉන්නේ. ලැබිව. එමයි අර්ථය ගන්න ඕන. දැන් අපි මේක මෙහෙම කියාන ගිහින් අනතුරුව සමස්තය අරගෙන ධර්ම කරුණු පැහැදිලි කරමු. තුන්වෙනි චරිතයකටත් යනවා. දැන් ඔබ කවුද කියලා බලන්න. මේ ඔබ ගැනනේ මම කතා කරන්නේ, පරණ කතාවක් නෙමෙයි කරන්නේ. කතංච බික්කවේ පුද්ගලෝ අනිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. එයා මොකද කරන්නේ? වැදගත් කය සහ වැදගත් සිත ඇත්තේ. එයා වැදගෙන ඉන්නවා දෙකෙන්. මොකද ඒ පෙන්වන්නේ? ඉදවික්කේ කච්චෝ පුද්ගලෝ නහේවකෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි පටිසේවಂತಿ. සෝ තත්ත කාම විතක්කම්පි ව්‍යාපාද විතක්කම්පි විහිංසා විතක්කම්පි විතක්කේති. ඔහු කය වෙන එහෙම තැනකට ගිහින් නැහැ. කයෙන්
සාමාන්‍ය ස්වභාවයෙන් ඉන්නවා. නමුත් ගමේ ඉන්නවා කියලාත් අපි කියමුකෝ නැත්නම් ප්‍රසාතර අර වනාන්තරයට වැදගෙන නැහැ. නමුත් ඔහු ළඟ තියෙනවා අර කැලේට වැදිච්ච එකත්. ඔහු කාම විතර්කණය, ව්‍යාපාද විතර්කණය, විහිංසා විතර්කණයට චකිතෙන් තොරව, ලැජ්ජාවකින් තොරව, හිරියකින් තොරව, බියකින් තොරව එකතු වෙනවා. ඔය ටික කලකට මත්තෙන් එතෙක් පැහැදිලි කරන් ආපු වදන් පෙළට නිත්‍ය අනිත්‍ය ප්‍රමාද අප්‍රමාද කියන පද දෙකට එකතු වීම සහ එකතු නොවීම කියන අර්ථයක් එකතු කළේ ඔන්න ඔය කාරණා පැහැදිලි කරන්නට අවශ්‍ය අලුත් වචනයක් වශයෙන්. කියලා පැහැදිලි කරලා තේරුම් ගන්නට බැරි තැන ඔබ මේ කරන දේ මොකක්ද කියලා තේරුම් ගන්නට තමයි සිංහල වචනයක් එකතු කරලා පෙන්වුවේ. දැන් මේ මොකක්ද පෙන්වන්නේ එතකොට? වැදගෙන. එයා කැලේට වැදගෙන ඉන්නේ. එළිය හිටියත් කැලේට වැදිලා යා. පළවෙනි එක්කෙනා කැලේ හිටියත් කැලේට වැදිලා. දෙවෙනි එක්කෙනා කැලේ හිටියේ නැතත් කැලෙන් එළියට ඇවිදින්. තුන්වෙනි එක්කෙනා කැලේ හිටියේ නැතත් කැලෙන් එළියට ඇවිදින්. කැලෙන් එළියට ඇදෙන්නේ කැලේ. කැලේ හිටියේ නැතත් කැලේ. මොකද වැදගත් සිත් ඇත්තේනේ ත්‍රිවිධ විතර්කයට අහු වෙනවනේ. බුදු සමය තුල මිනිසාට ත්‍රිවිධ විතර්කණය වැදගත්. ඔබ විශේෂය තේරුම් ගැනීම ඉතා වැදගත්. මන්දයත් ත්‍රිවිධ විතර්කණයම මිනිසා දුකට පත් කරයි, සසර හදයි, දුකට පත් කරයි. එයම තේරුම් ගැනීමම පමණක් සම්පූර්ණ බුදු සමයේ තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවට යන්ට අවශ්‍ය දැක්ම වැඩි දියුණු කර ගැනීම සඳහා ප්‍රමාණවත්. මන්දයත් ඔබට ඔබ හඳුනා ගන්න හරි ලේසි මේ විතර්කනවලදී. ඔබ කයෙන් එක්කෙනෙක් උදේ පටන් රැ වෙනතුරු. නමුත් මේ විතර්කණයේදී චරිත තුනක් ඔබ. මේ චරිත තුන ඔස්සේ ඔබට ආවේශ වෙන්නේ කවුද බලන්න? කාමයට ලෝභය කිව්වොත් පෙරේතය ආවේශ වෙනවා. කාමාතුරයා. ව්‍යාපාදයට තරහ කිව්වොත් යකා ආවේශ වෙනවා. විහිංසාවට තව එහාට ගත්තොත් එහෙම යකා වැහුණ තවද යකා අවිදර්පු යකෙක් බවට පත් වෙනවා. ඔබව මේ උගුලට හසු කරන්නේ හතින් පයින් වචනයෙන් කවුද? අන්න ඔබ ඇතුළතින් හොයාගන්න. ඒ ඔබයි. තථාගතයන් වහන්සේ වදාරන්නේ කය ඔබ කියලා නෙවෙයි. ඒ ඔබයි. ඒ මොහොතට එන විතර්කණයට එකතු වීම, ඇලීම, ගැටීම, මුලාව. මගින් ඔබ ඔබේ කය වචන සිත ඔබ සසර ගමනට ඇද දමන පාපතරයක් බවට පත් කරලා සසර ගමනට හේතු චිත්ත අභ්‍යන්තර ගත කරලා ඔබ පරිහානියේ මග යන පුද්ගලයෙක් බවට පත් කරන බව ඔබ ධර්ම ශ්‍රවණය කරන තුරු මේ විතර්කණය ඔබ පාවිච්චි කරන බව දැනගන්නේ නැහැ. ඔබට ලේසියෙන් කියන්න පුළුවන් මොනවා වුණාද දන්නේ නැහැ, ඉන්නවා මැරුණා පෙවුන්නේ නැහැ කියලා. මේම සසර ගමනයි, මේම අපාගාමී මාර්ගයයි. මේම හඳුනාගෙන එකතු වීම වෙනුවට එකතු නොවීමට අවශ්‍ය තැනට පාරගෙන ඒමම සම්පූර්ණ බුදු සමයම දැන ගැනීමයි නේද? ඊළඟ පදෙත් අරගෙනම අපි ඊතුරු කතාවට යමු. කතංච බික්කවේ පුද්ගලෝ නිකට්ඨ කායෝච හෝති නිකට්ඨ චිත්තෝච. එහෙමත් ක්‍රමයකුත් තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් ඇදගත් කය සහ ඇදගත් සිත දෙකම තියෙනවා. එහෙනම් ආරණ්‍ය වනසෙන් පරිහරණය කිරීම නැත්නම් වාසය කිරීම වැරදි හිමත් නැහැ, විවේක අවශ්‍ය නම්. නමුත් ඒකට යන්න ඕන කොහොමද කියලා මම ඔබට
අරඤ්‍ය සූත්‍රයකින් පෙන්වන්නම්. එහෙම නැත්නම් ඒකට කියන්නේ අරඤ්‍ය නෙමෙයි තවත් වචනයක් පෙන්නනවා. මේ වචනේ තියෙන්නේ ගන්නකො මතක් වේවි. යම් කිසි පුද්ගලයෙකුට අයෝනිසෝ සූත්‍රය අයෝනිසෝ තමන්ගේ හිතට උපදින කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ දරා ගන්නට හඳුනා ගන්නට වළක්වා ගන්නට බැරි නම් වනසෙන්නුසලට යන්න එපා. එහෙම වනසෙන්නුසලට ගිය අය දිවි නසා ගත්ත වතුරට පැන්නා උම්මන්තකෙන් බවට පත් වුණා. අන්න ඒ සූත්‍රය පෙන්නනවානේ. ඒ නිසා වනසෙන්නුසලට යන්න ඕන නම් යායුත්තේ සදහම් ඉගෙනගෙන මේ දෙයට මුහුණ දෙන්න අදාව සතිය ලබාගෙන සමහර විට ඉතිහාසය තුළ ඔය විදර්ශනා දෝරේ කියන වචන තුළ සිතුල් පව්ව හෝ එබඳු ස්ථාන අන්න එබඳු මේ ඇදගත් සායස්කාය සහ ඇදගත් සිත ඇති අය ඉන්න ඇති. නමුත් සදහම් අතුරුදහන් වීමෙන් මේ විතර්කණය මේ තුන වෙනුවට අනිත්‍යතාර්ථන තුන ගණ්ඩ දන්නේ නැති සමාජයේ ගමේ හිටියත් පන්සලේ හිටියත් කැලේ හිටියත් වනාන්තර දෙකටම වැදිලා ඉන්නේ. බාහිර වශයෙන් වනාන්තරගත වෙලා ඉන්නවා. බාහිර වශයෙන් වනාන්තරගත වෙලා හිටියේ නැතත් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ අවියක් කොට පාවිච්චි කරනවා ජීවත් වෙන්න. දැන් හොඳ මේක මොකද්ද? දෙකක් තියෙනවා. මොකද්ද? චිත්ත වනාන්තරයට නොවිසලා ඉන්න වෙන්න. එයින් එළියට ගත්ත. ඒකට අහුවෙන්නේ නැති වනාන්තරගත නොවන සතක් ඇතුළේ ඉන්න වෙනවා. දැන් සම්පූර්ණ සූත්‍රයම මොනවා මුල් කොටගෙන තියෙන්නේ? පහන සංඥා සහ අපහන සංඥා කියන දෙක විග්‍රහ කරන්නටයි මුළු සූත්‍රෙම තියෙන්නේ. ආකාර හතරක් පෙන්වන්නට. දැන් ඔබේ චරිතයේද? ඔබ වනාන්තරගත වෙලා සිතිනුත් වනාන්තරගත වෙලාද ඉන්නේ? ඔබ වනාන්තරගත වෙලා නැතුව සිතින් මේ වනයෙන් එළියට එන ක්‍රමේ පාවිච්චි කරනවාද? ඔබ වනාන්තරගත වී සිටමින් අර එළියට එන ක්‍රමේ පාවිච්චි කරනවාද? ඔය ආකාරයෙන් හතරෙන්ම ගත්තාම දෙකක එකක් නැතත් අනික හොඳයි කියලා තියෙනවා. එකක් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තිබෙනවා. බුදු සමයේ ඉගැන්වීම් මිනිසා තුළ රෝපණය වෙන්නා වූ, පෝෂණය වෙන්නා වූ, වර්ධනය වෙන්නා වූ ත්‍රිවිධ විතර්කය මුල් කොටගෙන කරන කරුණු පැහැදිලි කිරීමක් නොවේද? අනේකයි කියන්නේ වැදගත් වෙන්නේ ඉන්න තැන නෙවෙයි. නිවසේ ඉන්න වෙලා තිබෙනවා නම්, විහාරස්ථානයේ ඉන්න වෙලා තිබෙනවා නම්, රැකියාවේ ඉන්න වෙලා තිබෙනවා නම් කමක් නැහැ. ආරණ්‍යයේ ඉන්න වෙලා තිබෙනවා නම් ඒත් කමක් නැහැ. නමුත් සිතින් වනාන්තරයට වැදගෙන බෑ. එයින් එළියට ඇද ගන්න සිතින් යුක්තව ඉන්න අවශ්‍ය අවබෝධය ලබාගෙන ඉන්න ඕන. ඔය පසුගිය කාලේ හිටපු යතිවරයන් වහන්සේ නමක් ගීතයකින් කවිපදයකින් කිව්වා ඒකයි අපේ අද දවසේ මහානකම කියලා. එදත් අදත් ඉදිරියටත් මම දකිනවා මේකයි ඔබේ අද දවසේ මහානකම. කුමක්ද? කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නම් වූ මේ තුන ඔබට ඇති කරන බලපෑම හඳුනාගෙන ඒ අවස්ථාවේදී එයින් මිදීම සඳහා නෙක්ඛම්ම විතර්කයයි, අව්‍යාපාද විතර්කයයි, අවිහිංසා විතර්කයයි තුන පාවිච්චි කරන්නේ කොහොමද? දැන් මොකද්ද මේ? අර බාහිර කැලේ සහ එළිය කතාව අපි අතහරිමු. මේක කොහොමත් එකයිනේ. මේ දෙපැත්ත බලමු අපි.
අන්න එතකොට පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සමාජයට ඔබ එන්නේ. ඔබ ඇසුරු කරන් එබඳුම පුහුදුන් මව්පියන්. උගතුන් බුද්ධිමතුන් මඟ පෙන්වන්න උනත් පෘථග්ජන සමාජයත් එබඳු අය. ඔවුන් අර බාහිර අධ්‍යාපනයට මුල් තැන දුන්න ලොකු තැනක් ගන්න යන උගතුන් බුද්ධිමතුන් බවට පත් වුනහම ලෝක සියල්ල ලැබෙනවා කියලා කියන පටු චින්තනයෙන් යුක්ත පුහුදුන් මඟ පෙන්වන්නන්. ඔවුන් 100ක් හරියේ මාර්ගය කියලා ඔබටත් මේක උගන්වනවා. ඔබත් ඉතින් මේකට දරුවෙක් වශයෙන් ලෑස්ති වෙනවා. පෙර පාසල් යුගයේ පටන්ම රේස් එකට ලෑස්ති වෙනවා. අන්න අය පරද්දන්න, දිනන්න, තරඟ කරන්න, තරඟෙන් උන්මාදයටපත් වෙන්න, ආඩම්බර වෙන්න, පරදින අය ඊඩමාඩෙන් ලක් කරන්න, පහර දෙන්න, පරාජයෙන් සිත හැකිලෙන්න. මොකද මේ වෙන්නේ? මේ වෙන්නේ ලෝකෙට අහු වෙනවා. ලාභාලාභ සැපදුක් නින්දා ප්‍රශංසා අවසායස නම් මුල් ධර්මතාවෙන් යුක්ත ලෝකයට ඔබ අහු වෙනවා මේ. දැන් ඔබට මොකද වෙන්නේ? වතුර වැටෙන පොල් ගෙඩියකට ඒකට අහු වෙලා පහළට යන්න යනවා වෙන කරන්න දෙයක් නැහැ. ගොඩම තිබුණොත් කරදරයක් නැහැ. නමුත් වතුරට අහු වුණොත් මේවා ඔස්සේ ඔබ අහු වෙනවා චතුරෝගයන්ට. ඕග ගලන්නේ පහළට. ඕග නැත්නම් අපි ගංගා ඇඩපාරවල් කියලා ගලාන ගිහින් වැටෙන්නේ සාගරයට. මේ ඕග ගිහින් වැටෙන්නේ සංසාර සාගරයට. සසර තනන්නෙක් සසරම යන්න මං තනන්නෙක් බවට පත් වෙනවා නේද ඔබ මේ නොදැන මේ ලෝකේ පරිහරණය කරන්න ගියාපුවම. කාම විතර්කය, සතුන් මැරීම, හොරකම් කිරීම, කාමවර්ධන, බොරු කීම, මත්පැන් පානය කියන කාරණා පහ ඔස්සේම තියෙන්නේ ලෝභය, කාමය. ඒවට යම් කිසි කාමයක් තියෙන නිසා තමයි මේක කරන්නේ. හැල්මක්. එතකොට ඒවට යනවා කියලා කියන්නේ ඔහු ඒ විතර්කණය බලවත් කරනවා සහ බලවත් වුණ තරමට ඒ ආපුවම පාලනය කරගන්න බෑ, පෙනෙන්නේ නැහැ. ඔන්න ලෝකයේ පිළිබඳ හොඳ විග්‍රහයක් මේකේ තියෙනවා. අපි හිතින් කතා කළා වූ පස්පව් හෝ ඒ ඉක්මවායමින් කාමිත්‍යාචාරය යටතේ සිදුවෙන්නා වූ විසමාචාර වූ කාමෝචාර සේරම ටික මිනිස්සුන්ගේ වැඩ නෙවෙයි. කාන්තාවන්ගේ වැඩත් නෙවෙයි. රජය නම් ඒක මිනිස්සුන්ගේ වැරදිකරුවන්ගේ, පව්කාරීන්ගේ, අපරාධකරුවන්ගේ වැඩ කියලා දඩුවම් දෙයි කයට. ඔබ ගැඹුරින් දකින්න. ඒ මිනිස් කය ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ගිහි වුණත් පැවිදි වුණත් ඔහු තුළ රෝපණය වී පෝෂණය වෙන්නා වූ මේ කාම විතර්කය නැමැති අපරාධකරුවාගේ වැඩ. මතක තබා ගන්න. ලෝකේ පවතින යම්තාක් හොරමැරකම්, තක්කරි, කම්බරු සහ කාමර අපරාධ ඔක්කොම කාම විතර්කයේ විසින් මෙහෙවනවා. පාතාල ලෝකයේ අධිපතියෙක්. මේ ඔබේ ලෝකෙත් තියෙන පාතාල ලෝකය කියලා එකක්. ඒක ඉන්නේ ඔය මගහමරා ගන්න, කපා කොට ගන්න මිනිස්සුනේ. මේ නීතියට වඩා වෙන නීතියක් තියෙන. අන්න ඒ වගේ ඔබේ සිතෙහි තියෙනවා පාතාල ලෝකයක්. ඒකේ අධිපතියෙක් තමයි කාම විතර්කය. ඔබ උන් බලවත් කරලා උන් ආව දුන්නාම ඔබ ඔහුගේ හිරකරුවෙක්. කයින්. මිට වඩා දරුණුයි ව්‍යාපාද විතර්කය. ළමා කාලේ ඉඳලම හැම එකටම ගැටෙන්න පටන් ගන්නවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් විරුද්ධ වෙන්න පටන් ගන්නවා. හොස්සාගෙන් මැස්ස යන්න බෑ. අනතුරුව වචනේ රළු වෙනවා. රවා බැලීම් බවට පත් වෙනවා. හොරවන බවට පත් වෙනවා. ඇඟ ගැහෙන්න ගන්නවා. ඇස් රතු වෙනවා. ඒ මොහොතට සංසුන් සැමියා, සංසුන් බිරිඳ, සංසුන් භික්ෂුව, සංසුන් උපාසක මහත්මයා ඕන කෙනෙක් සංසුන්ව හිටි බාහිර වශයෙන් සාමාන්‍යයෙන්. ඔහු නෑ. අහම්බෙන් වගේ මම මේ වගේ බිහිසුණු අවස්ථා දැකලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රකෘති ස්වභාවය සහ ඒ මොහොතේ ස්වභාවය මට පුදුමයි. ඇඟෙන් පෙන්වන විකෘති ස්වභාවය. ඒ තරම් විකෘති ශරීරයක් ඇති වුණේ කොහොමද? අර විතර්කයේ බලවත්කම. සිත විසින් කය හදනවා.
ව්‍යාපාද විතර්කයේ අයිති යක්ෂයින්ට රාක්ෂයින්ටමයි. ඔබ ඒකට බදු අරගෙන තියෙන්නේ. දැන් ගැටීම ආරම්භ කළොත් මුල ඉඳලා ගෙදර සිට හැම තැනක් ඔස්සේම බිරිඳ සමග දරුවන් සමග ව්‍යාපාරික ලෝකයේ සමග පරිසරයේ සමග සිදුවෙන සිදුවීම් සමග හැම එකක් එක්කලාම ඔබට එකඟ වෙන්න බෑ. ඔබ කොක්කක් දාගෙන විරුද්ධ සටනක් දෙන්න ගන්නවා. සිදුවීම් සාධාරණව අසාධාරණව ඔබට සිදුවෙන අසාධාරණයක් වශයෙන් සලකා ඔබ ප්‍රතික්‍රියා දක්වන්න ගන්නවා. ළමා කාලයේ සිට බලවත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මොහොතට එන විට වහා ක්‍රියාත්මක කරන්න හුරු වෙනවා. වරුණාම ඒ වැරදි බව දකින්න, ඒ ශූන්‍ය විතු දකින්න, පාලනය කළ යුතු බව දකින්න දන්නේ නැති කෙනාට පෘථග්ජනයයි කියලා කියනවා. දැන් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ ඉන්නේ ලංකාවේ අය ගාව විතරද? දැන් සත්තු ගාවක් තියෙනවා උන්ට එක කියලා දිලා වැඩක් නැහැ. ඔන්න ඒක ආගත්ත ලෝකෙ හිටපුවා. නමුත් මිනිස්සුන්ට තථාගතවරු වැනි උතුමන් පහළ වුණ ලෝකේ මිනිස්සුන්ට මේක තේරෙනවා නම් අපි මේ කියන භාෂාවෙන් ලෝකෙ කොහේ හිටියත් මිනිසා තිරසන් කරනු ලබන්නේ මේ ත්‍රිවිධ විතර්කයේ උත්සන්න කර ගැනීමෙන් කියන මේක ඔබට වැටහෙනවා නම් ඔබ තුළ පිටින් ඉන්න වැදගත් කයට වඩා ඇතුළතින් ඇදගත් දුෂ්ටයෙක් ඉන්න බව. වනාන්තර ඇතුළතින් වනාන්තරගත වෙලා ඉන්න බව. ඒ වනයේට වැදිලා ඔය ඉන්නේ. මෙතනින් එහා පැත්තට දරුණු වුණා වූ දූෂිත වුණා වූ පුද්ගලයා. තව ටිකක් එහාට මේ ව්‍යාපාද විතර්කය විහිංසා කපන කොටන රිදවන පරිගන්න විනාශ කරන තැන දක්වා දියුණු කර ගන්නවා. වචනෙන් පටන් අරන් අවියෙන් අවි ආයුධ වලින්. එතකොට ව්‍යාපාද විතර්කයේ හැඟීමක් විතරයි විහිංසා විතර්කයට එකතු වුනහම ගමක් රටක් දේපොළ ජීවිත විනාශ වෙනවා. දැන් තථාගතයන් වහන්සේ මිනිසා විවරණය කරනු ලබන්නේ කය තුල් කොටගෙන නෙවෙයි කය වචන සිත ක්‍රියාත්මක කරන්න ඔහුගේ අභ්‍යන්තරයේ පෝෂණය කරන්නා වූ මේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ බලවත් වීම අපරාධයක් කියන හැඟීමෙන් තමයි ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. ඔබ මේවා උපදවා ගන්න එපා, දියුණු කරන්න එපා, මේවට එකතු වෙන්න එපා කියලා කියන්නයි බණ කියන්නේ. ඔබ මේ කොහෙද යන්නේ බෞද්ධයෙක් වෙලා? ඔය ටික ඔක්කොම තියාගෙන කොහෙද තියෙන නිවන ප්‍රාර්ථනා කර කර විතර්ක බලවත් කරනවා. පෘථග්ජනෙක් වශයෙන් පැවිදිව හරි ගිහිව හරි පව් කරමින් හරි පින් කරමින් හරි අදාළ තැනට ඇවිදින්නේ නැහැ නේද ඔබේ ආගමික අධ්‍යාපනය? ආගමික නාමයෙන් කරන තරඟවල, අධ්‍යාපනයේ නාමයෙන් කරන තරඟවල, ක්‍රීඩා නාමයෙන් කරන තරඟවල, එහෙම නැත්නම් කලා කිත අස්වැද්දීම් නමින් කරන තරඟවල හැම එකක් තුළම තරඟය තුළ මොකද්ද තියෙන්නේ? කාම විතර්කයේ බලවත් වීම, ව්‍යාපාද විතර්කයේ බලවත් වීම. එහාට ගියොත් විහිංසා විතර්කයත් බලවත් වෙනවා. ඊට එහාට ගියොත් ඒක වුණොන්ගේ ශක්තිය අනුව සහ යොදන උපක්‍රම අනුව. දැන් කල්පනා කරන්න. ඔබ වනාන්තරයට වැදගෙන හිටියත් නැතත් බාහිර වශයෙන් මේ විතර්කණයන්ට ඇදිලා ගිහිල්ලා නම් ඉන්නේ. ඔබ තවත් වනාන්තරයක අතරමං වෙලා ඉන්නේ. මෙය පෘථග්ජනයාගේ උරුමයයි. ඔහුට මේ නිදහස් වෙන්න ඕනකමකුත් නැහැ, තේරෙන්නෙත් නැහැ, පාලනය කරගන්නත් බෑ. ඔන්න දැන් කරලියට එනවා බුදු සමයේ භාවනාව කුමක්ද? පුරුදු කළ යුත්තේ කුමක්ද? මේකට තිබෙනවා තවත් වචන තුනක් පාවිච්චි කරලා දෙවෙනි සහ හතරවෙනි එකේදී. මොනවද පාවිච්චි කරනවා කියන්නේ? අලුත් වචනයක් දෙනවා. නෙක්ඛම්ම විතර්කය. අව්‍යාපාද විතර්කය. අවිහිංසා විතර්කය. ඒ ඔබ ළඟ දැනට නැති අලුත් බීජ තුනක්. දැන් ඔය යම්
වෛරස් නසන්න වෙනත් වෛරසයක් යොදා ගන්නවා. විස නසන්න විසක් යොදා ගන්නවා. විසෙන් විස නැති කියලානේ කියන්නේ. ඒ වගේ දලඹුවෙක් විනාශ කරන්න තවත් දලඹුවෙක් යොදා ගන්නවා. ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. ඔබ තුළ රෝපණය නොවූ නමුත් ඔබට යහපත ගෙනත් දෙන්නා වූ ඔබේ සතුරන් වනසන්නා වූ සමුදා අනුකණ්ඩයක් ඛණ්ඩයක් නැත්නම් බල ගණයක් ඔබේ සිත් තුළ රෝපණය කරන්න වැඩි දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට උපදෙස් දෙනවා. දැන් අර මම කියන කතාව ඇත්ත නේද? ඔබේ ඇඳුම කුමක්ද? ඔබේ හිසේ කෙස් තියනවද නැද්ද? ඔබ ස්ත්‍රීද පුරුෂද? මේවා බුදු සමයට වැදගත් නැහැ. ඒ හැම කෙනෙක් තුළම ඉන්න පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ වර්ධනය වෙන්නේ ක්‍රමක්‍රමයෙන් කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ. මේ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ බලවත් කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය බලවත් කරනවා. මම බලවත් කරනවා. මොනවටද මම බලවත් කරන්නේ? කාමයන් මම, ව්‍යාපාදේ මම, හිංසාව මම. ඒ මම. මායන නෙමෙයි. අනතුරුව අවශ්‍ය විට පුපුරා හැකි ඇතුළත සකස් කර තිබෙන බෝම්බයක් වගේ ඔබ. පිටපැත්තෙන් නිශ්ශබ්දයි. නමුත් පුපුරලා යන්න පුළුවන්. මේ කාම විතර්කයේ බලවත් වීම, ව්‍යාපාද විතර්කයේ බලවත් වීම, විහිංසා විතර්කයේ බලවත් වීම ඔබ තුළ තියෙන බෝම්බේ පුපුරා යාම. බෝම්බයක් අවශ්‍ය පීඩනයට හෝ අදාළ හේතු එකතු නොවී පුපුරා යන්නේ නැහැ. ඔබ මේ ඇතුලේ එකතු කරනවා. එකතු කළොත් යම් දවසක පුපුරා යනවාමයි. ඔබ මේ එකතු කරන එකට බුදුන් වහන්සේ දීලා තියෙන නම මම පහුගිය දවස්වල කීප වතාවක් කිව්වා. ආදිවාසීති ඔබ ඒක පිළිගන්නව වරදක් වශයෙන් දකින්නේ නැහැ මහ ලොකුකමක් කියලා. එයින් මිදෙන්න ඕන කියලා කල්පනා කරන්නේ නප්පජහති. ඒ විශේෂයෙන් ශික්ෂණයකට බහදනය කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ අන්තයට පවුනන්න ඕන කියලා දකින්නේ නැහැ. බ්‍යන්ති කරෝති. එය යලිත් හට නොගන්න ආකාර රිස්තියෙන් බැහැර කරන්න ඕන කියලා දකින්න කෙනෙක් නැහැ. එයම භාවිතා කරනවා. නැවත නැවතත් අර ප්‍රතිවාදනය වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ. වෙන බුදු සමය තුළ පෘථග්ජනයාගේ ජීවන විවරණය. අර කැම්බීම් ඇඳුම් පැළඳුම් අනිකුත් බාහිර කාරණා කොතන කොහේ තිබුණත් ඇතුළතින් සිදුවෙන මේ කාරණාව. දැන් සටන් පෙරුණ බලවත්. අනිත් පැත්තේ සටන් පෙරුණක් නැහැ. සරණට ගියාට වැඩක් නැහැ. හැම විටම ඒ පෙරුණ පරාදයි. දැන් තථාගතයන් වහන්සේ ඔබේ සිත තුළ තවත් සටන් පෙරුණක් නැත්තම් ඛණ්ඩයක් බලවත් කරනවා. මේ අවස්ථාවට මුහුණ දෙන්න. ඔවුන් පරාජය කරන්න. කාමයන් වලට එකතු වෙනුවෙනවට කාමයන් විඳින වෙනුවට ඒවා පිළිබඳ ගැඹුරු දර්ශනයක් හදා පැහැදිලි කරමින් කාමයන් යනු බාහිර ලෝකේ තියෙන දෙයක් නොව ඔබ විසින් හිතේ රෝපණය කරගත් මතයක් අදහසක් සිතුවිල්ලක් බව පළමුව පැහැදිලි කරලා දෙනවා. එයින් ඔබට හඳුන්වා දෙනු ලබනවා නැති දෙයක් හිතේ රෝපාගෙන රූපකරණය කරන හිස් අසාර දෙයක් නොලැබෙන දෙයක් පිටපස තමයි ඔබ මේ යන්නේ කියලා. එහෙම වුණාම ඔබට මේ සිතවිල්ලක් තලු මරණයකින්ට එකතු නොවීමේ කැමැත්ත ඇති වෙනකොට නෙක්ඛම්ම විතර්කය. නෙක්ඛම්ම කියන්නේ කාමයන්ට එකතු නොවීම කියන එක. ඊළඟට ඔබට පේනවා නම් පුංචි තැන ඉඳලා ඇස් රතුයි වචන රළුයි කොටුවක් අතට ඇවිදින් පරුස වචන පාවිච්චි කරමින් දරුවන්ට, බිරිඳට, සැමියාට, සේවකයින්ට, දරුවන්ට, පාසල් දරුවන්ට එහෙම නැත්නම් යම් ශේස්ත්‍රයක් තුළ මේ රළු කර්කස තීරණ ගන්නවා නම් ඔවුන්ට රිදෙන සහ වද දෙන ඒත් ඔබ තුළ ශ්‍රෝපණය වුණා වූ, පෝෂණය වුණා වූ ව්‍යාපාද විතර්කයේ නැමැති මායя හතුරා. ඔහුට අවි දීලා බලවත් කරලා පුරුදු කරලා තියෙන 10000 වතාවක්.
ඒකට තමයි කාමාංග වඩනවා කියන්නේ. දැන් ඒ වෙනුවට තථාගතයන් වහන්සේ ඒ මොහොතට භාවිතා කළ යුතු කාමයන්ට එකතු නොවීමේ නෙක්ඛම්ප, අව්‍යාපාද ව්‍යාපාදයට එකතු නොවීමේ විතර්කය. අව්‍යාපාද ව්‍යාපාද නොකිරීමේ කියලා කිව්වට තේරෙන්නේ නැහැ. මෙතෙන්ට මේ විතර්කණය ගේන්න ඔබ පුරුදු පුහුණු කර බලවත් කර ගන්න ඕන. හදිසියේ ගමකට පහර දෙන්න ආවයි කියමු හතුරන්. ස්ථානගතව තියෙනා වූ හමුදාවක් වහාම කැදවනවා. හවසේ හදිසියේ ගිනි ගත්තයි කියලා හිතමු. ස්ථානගත කර ඉන්න හමුදාව ගිනිනුවද හමුදාව වහාම එතෙන්ට කැදවනවා. මොකටද? ගින්න නිවන්ට. අන්න වගේ ඔබේ හිතේ හට ගන්නා වූ මේ ගිනි, කාමයේ මුල් කොටගත් ගිනි රාග ගිනි, ව්‍යාපාදයේ මුල් කොටගත් ගිනි දෝෂ ගිනි, එතනින් එහා පැත්ත රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි දරාච මරණ ගිනි. ගිනි මූලයන් සිත ඇතුලේ තියෙනවා, ගිනි ගන්නකොට එළියට එනවා. දැන් ඔබ පුරුදු වෙලා තියෙන ගිනි ගත්තාම පිටුරු දාන්න නැත්තම් දර දාන්න. නමුත් තථාගතයන් වහන්සේ වදනා කරන්නේ දර නොදා නිවෙන්න අරින්න. ගිනි ගන්න එපා කියන්නෙත් නැහැ. දර නොදා ගත්ත අදාපු අමුද්‍රව්‍ය තියෙන තුරුනේ ඇවිලෙන්නේ. Taman බණ තේරුම් ගන්න ඉස්සලා කරන මොඩකම නිසා තමයි මේ දුක් ගින්න හටගන්නේ. ඉතින් ඒක විඳින්න වෙනවා. හදාගත්තා නම් විඳින්න වෙනවා. නමුත් ඒක තුනී වෙන පාරට වැටෙන්නේ. තවත් එහාට පරිණිරලොන්ට ඉනමන් තැබුවා වගේ මේ ව්‍යාපාදී තර්කයට එහා පැත්තට ක්‍රියාත්මක කරමින් තමන්ට තිබෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමේ දේශපාලන බලය සිට ඕනෑම අවියක් විරුද්ධ වාර්දියා වෙනසීම ඝාතනය කිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හිංසා විතර්කය. ඔන්න මිනිසා දුකටපත් කරන මිනිස් සමාජය දුක් ගෙනත් දෙන මිනිස් චිත්තසංතානය තුළ පවතිනා වූ ත්‍රිවිධ බලවේගී තථාගතයන් වහන්සේ මනවින් පැහැදිලි කරලා තියෙන හැටි. ඔබ මේ ගැන අවබෝධය යොමුකොට මේන් නිදහස් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැතුව බුද්ධ ආගම අදහනවා, පන්සල් යනවා, පුද පූජා පවත්වනවා කියලා මොනවද ඔය කරන්නේ? ඒ තුලින්මත් ත්‍රිවිධ විතර්කයේ පෝෂණය කරන එක බලවත් කරන එක. ටික කල්පනා කරලා බලන්න නැද්ද කියලා. රචනා තරංගය වගේම කටින තරංගය, තොරන් තරංගය. තව තරංග තියෙන ඕන තරම්. ඔවුන් කපාගෙන යාමේ ඉස්මතු වීමේ ප්‍රධාන තැන ගැනීමේ බලන්න මිනිස්සු නැමැති පිස්සන් කොටුවේ ඉන්න පිස්සු ස්වභාවය කයේ තියෙන දෙයක් නොව චිත අභ්‍යන්තරයේ තියෙන දෙයක් බව මනාව නිරූපණය කරනවා තථාගතයන් වහන්සේ. මතු කරලා පෙන්නනවා. දැන් ඉතින් මේ සතුරන් ඔබ ගෙදරට ගෙනත් දාගෙන ගෙදර සංගවාගෙන නේද ඉන්නේ හිත මිතුරන් විලාසයෙන්. ඔවුන්ට තව වචනයක් තියෙනවා මම පසුගිය දවස්වලත් කිව්වා. ඔවුන් ජනනය කරන්නේ අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ කියලා. අනර්ථයක්ම, දුක් ගින්නක්ම, සතර ගමනක්ම, එසේ නැත්නම් අපාගත වීමක්ම ඔබට හදා දෙන බැවින්. දැන් ඔබට මේ කරුණ තේරෙනවා නම් හොඳට සියුම් අවබෝධයකින් ඉන්න පුරුදු වෙන්නට මේ කියන සංසුන් මිනිසා තුළට මේ හැඟීම ආපුහම ඔහු ක්‍රියාත්මක කරන්නේ කොහොමද? පස්පව් කරන්න හෝ කාමාපචාර අපරාධ කරන්න හෝ ගමට රටට සමාජයට නීතියට බිරිඳට සැමියාට හොරෙන් සැලසුම් ගහන්නේ කොහොමද? මම එහෙම කියන්නම්. නිවසෙන් පිටමං වෙන මන්දබුද්ධික තරුණියක් රාත්‍රියේ නගරයකට පැමිණෙනවා. දැන් එතන හිටියේ මිනිසත්කම ආගෙන මිනිසුන් නම් ඔවුන් ඇය ප්‍රවේශම් කොට පරිවාසයට හෝ පොලිසියට බාර දීලා ආරක්ෂා කරන එක තමයි මිනිසත්කම.
නමුත් ඔවුන්ගේ කාම විතර්කයේ ආත්මාර්ථය ඉස්මතු වුණා කලතුරු කල වහිලි ගන්න. ඔවුන් කීප දෙනෙක් එකතු වී කලේ අය අපචාරයට ලක් කරන එක. දැක්කද ඔබේ සැඟවුණ කාම විතර්කයේ කලතුරු කල වහිලි ගන්න මතුවෙන හැටි. එනිසා මේ පෘථග්ජන මිනිස්සයා තේරුම් ගන්න තමන් තුළ සංගවාගත්ත යකෙක් ප්‍රේතයෙක් භූතයෙක් ඉන්න බව. ඔහු කලදුටු කල මතුවෙන බව. ඔහුට ඔබ වසඟ වෙන බව. ඔබේ කාය වචන සිත. ඒ තරම් මේ බලවත් බව. දැන් ඒ අහුණෙන් පස්සේ ඒ වැඩේ කරපු අයට සැපද හම්බ වුණේ නැහැ. හිරගෙදර තමයි හම්බ වුණේ. මෙවදු කතා මතක් කරගන්න. ව්‍යාපාද විතර්කණයත් මතක් කරගන්න. දෙදෙනෙක් අතර පවතිනා වූ සම්බන්ධතාවය දුරුද ගියාමෙන් ව්‍යාපාදයේ බවට පත් වෙලා වෛරක්කාරී බවට පත් වෙලා සහෝදර දෙදෙනෙක් අතර හරි අඹ සැමිය අතර හරි දුරුද යනවා. අන්තිමට උන්ට මේක විසඳගන්න බැරි වෙලා එක්කෙනෙක් අතින් එක්කෙනෙක් වෙඩි කාලා මේ යනවා. දැන් එක්කෙනෙක් පරලෝ අනිත් එක්කෙනා සදාකාලික හිරගෙදර. දැන් ව්‍යාපාද විතර්කය ඔබට සැපද ලබා දුන්නේ? ඔවුන් ඔබේ නිවසේ වාසය කරනවට ඔබ කැමතිද? ඔබේ සිත නැමැති නිවසේ මේ හතුරන් තිදෙනා වාසය කරනවට බලවත් වෙනවට කැමතිද? ඔවුන් අවිදරනවට කැමතිද? ඒක බෞද්ධකම නෙවෙයි. ඒක තිරිසන්කම. තථාගත බුදු පියාණන් වහන්සේ දිවත් කළේ මීට එරෙහිව මිනිස් මනස සෝදා හරින සටනක්. මේවා සිතින් ඉවත් කරන සටනක්. මේ තමයි බුදුන් වහන්සේගේ සටනේ සතුරන් පරාජය කිරීම. ඔබට දැන් තේරෙනවද මම මේක නොකීවේයි කියලා? ඒක තේරුම් ගන්නට තරම් ඔබ මේ ත්‍රිවිධ විතර්ක බලවත් වෙන ආකාරය පිළිබඳ කලක් තිස්සේ ධර්ම ශ්‍රවණය කරලා දැනගෙන ඉන්න ඕන. දැන් ළමා කාලේ ඉඳලා මැරෙනකල්ම මොකද කරන්නේ? පෘථග්ජනෙක්. මේ ත්‍රිවිධ විතර්කේ නැමැති හිරගෙදර හදාගෙන අපායක් හදා ගන්නවා ජීවිතේ. නිවසෙන් පන්නා දැමිය යුතු හිස් කරගත යුතු දේ වර්ධනය කරගන්නවා. ඉතින් ඒකට කියන්නේ අනුසෝතගාමී කියලා. මේ චරිත හතර නැද්ද සමාජයේ? නමුත් තථාගතයන් වහන්සේ අවවාද ලැබුව අය තමයි මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙනුවට එයින් ඒවා වැඩි දියුණු වෙන්න දෙන්නේ නැති ඊළඟ ත්‍රිවිධ විතර්කයට එකතු කරන්නේ. අන්න බුදු සමයේ සෑම දිනෙක සඳහාම නිර්දේශිත භාවනාව. අර සතුරන් තෙදෙනාට එරෙහිව උන් ඝාතනය කිරීමට ජීවිතය තුළදී ඔබ පෝෂණය කළ යුතු ජයග්‍රාහී හමුදාව. මොවුන් අතර හැමෝටම අවියක් දෙනවා. අර මොහොතට තීරණ ගන්න පෙරය වළක්වන්නට අදාළ සිහියක් දියුණු කරගන්න. ඔබට තේරෙනවද බුදු සමයේ ජීවිත වෙනයි ආගම වෙනයි කියලා දෙකක් නැහැ කියලා? ඔබට තේරෙනවද මේකට වෙන වෙලාවක් වෙන් කරගෙන කරන්න බෑ කියලා? ඔබට තේරෙනවද මේ සතුරා ඔබ ළඟ යම් මට්ටමකට පෝෂණය වී වර්ධ වෙමින් ඉන්නවයි කියලා? ඔබ පෘථග්ජන භාවය තුළ හිටියොත් මේ සතුරාට තව අවිදෙමින් ඔබ දුකටපත් වෙනවයි කියලා ඔබට තේරෙනවද? ඔබේ ජීවිතේ නැවත නිවසෙන් නොහෙලවා දැමීම සඳහා අවි අතර ගත යුතුයි කියලා ඔබට තේරෙනවද? අර යන පාරට අනුසෝතගාමී කියනවා, මේ යන පාරට පටිසෝතගාමී කියනවා. දැන් මේ දෙක පහන සංඥාවල ලස්සනට තියෙනවා. අපහාන සංඥා සහ පහන සංඥා. අන්න කොහෙටියත් uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. එකකදී තුනේම නෙවෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේදී සතර ඉරියව්වේදී නැත්නම් ත්‍රිවිධ විතර්කයේදී. ඔබේ මෝඩකම පාවිච්චි කරමින් ඔබ මේවට එකතු වෙනවා.
එනිසා ඔබේ චිත්තාභ්‍යන්තරේ බර දුකට හේතු බලවත් කරමින් අසහනකාරී ජීවිතයක් කරා අපි නගමින් ඉන්නවා. අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති න අනභවං ගමේති අපහාන සංඥා වඩමින් ඉන්නවා. අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. මොකද අන්තිමට කියලා තියෙන්නේ? මේ ත්‍රිවිධ විතර්කයේදී නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති ඒ තමයි ප්‍රහාණය වෙන ආකාරය. ලේසි නැද්ද බුදුදහම? මෙසේ ඔබ තුළ තේරුම් ගන්නේ නම් මේ අවස්ථාවට එකතු නොවෙන්න, මේ අවස්ථාව පාලනය කරගන්න දියුණු කරගන්නා වූ සිහියක් තුළින් මේක පාලනය කරන්න පුළුවන් බව සහ දුරස්ත වෙන බව, ෂය වෙන්න පටන් ගන්න බව. පැහැදිලි නැද්ද ඔබට? ඒ සඳහා ඔබට මේ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ එකතු වීමේ ආදීනව. ඒක තමයි ආස්වාදයේ ආදීනව කියලා කියන්නේ. එයින් ලැබෙනා වූ අයහපත් විපාක මෙලොව වශයෙන් අප්‍රසාදය, අපහාසය, දඬුවම, මරණයට පත්වීම, හිරගෙවලට යාම, පරලොව වශයෙන් අපාගත වීම ආදී කොට ඇති මේ ඒ පාර තුළ ලැබෙනා වූ භවගාමීත්වයේ සීමාවක් නැති බව ආදීනව. දැන් එහෙනම් නිස්සරණේවත් මිදෙන්න ඕන. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කිරීම තුළ මම දකින්නේ මේ බාහිර වශයෙන් වනයේට වැදගත් හෝ නැතත්, වනාන්තරයේ හිටියත්, පන්සලේ ගෙදර හිටියත්, කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට වැදගත් වනාන්තරගත වූ චරිතවලට එයින් එළියට එන එක ඇදගත්, එළියට අදින්න හදන්නේ. එපමණයි නේද බුදු සමය සම්පූර්ණයෙන්ම? ලෝකෙට අවශ්‍ය ක්‍රියාකාරකම් ඒවා කාලානුරූප අලුතින් ඇති වේ, වෙනස් වෙයි. ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන හෝ පෙළගැස්මක් හෝ බුදු සමයේ නැහැ. මොකද ඕවා නෙමෙයි පෙළ ගන්න ඕන. ඒ ඕනෑම කාරණයක් තුළ බලවත් වෙන්නා වූ ත්‍රිවිධ විතර්කය ඒ මොහොතේම බලවත් නොකර අවසන් කරන්නට අවශ්‍ය ජීවිතයකට Taman යා යුතුයි. මවද, පියාද, ශිෂ්‍යයාද, ගුරුවරයාද, පොලිස් නිලධාරියාද, වෛද්‍යවරයාද, පාලකයාද කියලා හැම එකක් නැහැ. අපිට හැමෝම ගාවට යන්න පුළුවන් නම් මේකත් අරගෙන. ඒකට අපි තියමු ලෙහෙසි කළ බුදුදහම කියලා. ලෙහෙසි කළ ප්‍රායෝගික බුදුදහම කියලා කියමු. ආයේ මුකුත් නැහැ සම්දිට්ඨික ප්‍රතිඵල. සම්දිට්ඨික කියන්නේ ඉහාත්ම වශයෙන් මේ මොහොතේදීම. ඒබඳු විශාල විසනයක් වෙන්න සිදු වෙන මොහොතකදී ඒකට එකතු නොවීමෙන් ඒක සිදු නොවීමම ප්‍රතිඵලන වෙයිද? ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ගිනි තබා ගන්න යන මොහොතක ඒක සිදු නොවීමම ධර්මයේ සම්දිට්ඨික බව නොවේද? නමුත් බාහිරින් වළක්වලා බෑ. ඇතුළතින් එන්නේ නැති තැන දක්වා මෙයාව ශූන්‍ය කරන්න ඕනේ. ඔන්න ඔය තුන් දෙනා හිස් කරනවට තමයි කියන්නේ ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. මට සහ මට අයිති දේවල් වලින් ලෝකේ ශූන්‍ය කරනවා කියන්නේ මේ තුන් දෙනාට ගෙදරින් යන්න කියනවාට. නම් මේ වර්ධනය කරගත්තු සතුරන් ළමා කාලයේ, තරුණ කාලයේ, මැදිවි මහලු කාලයේ දක්වා බලවත් කරගත්තොත් උත්සන්න වුණා වූ ත්‍රිවිධ විතර්ක මිනිසාට ඉවස්සීමක් නැති දුක් ගෙනත් දෙනවා. දැන් පේරෙනවද තුන් වයසෙන් එක් වයසකදී නැත්තම් උත්සන්න වෙන්න පෙර මේ මාර්ගය ගැනීමෙන් ප්‍රහාණය මාර්ගයේ ඉක්මන් වෙනවායි කියලා. තේරෙනවද ඉක්මන් ජීවන ප්‍රතිපදාවක අවශ්‍යතාවය? තේරෙනවද 60 70 80 පැනලා බුදුදහමට යන්නේ නැතුව 15 20න් බුදුදහම ආරම්භ කරන එක මේ ප්‍රතිපදාවේ අවශ්‍යතාවය ජනතාවට? එයින් සිදුවෙන සමාජ පරිවර්තනය පිළිබඳ ඔබට අනුමාන ඥානයක් ඇති කරගන්න බැරිද? පිස්සන් කොටුව පිස්සෝ නැති කොටුවක් බවට පත් වෙනවා. මේ උම්මන්තක භාවය තුළ ගන්නා වූ තීරණ නැති මිනිසුන් හදන්නට නේද බුදුහාමුදුරු මහන්සි වෙලා තියෙන්නේ. ඒක නේද ගමෙන් ගමට යමින් මිනිසුන්ට ධර්ම දේශනා කළේ. දික්කසාද වෙන එක වළක්වන්න, අසමගියන එක වළක්වන්න, සහෝදරයෝ හතුරන් වෙන එක වළක්වන්න, ඔවුනොවුන් අසමගියන එක වළක්වන්න. මේ සේරම ක්ලේශ ධර්මයන්ගේ
බෙදීම් බව තේරුම් අරගෙන මේ මෝඩකමට උඹලා අහු වෙන්න එපා කියලා කියන්න නේද මේ ගමින් ගමට ගිහින් තියෙන්නේ. අදත් කෙරෙන්න ඕන මාධ්‍ය තුලින් හරි කොහෙන් හරි ඒක නේද? මේ වටහා ගත්තේ නැති අපි සාටෝප බුද්ධාගමක් තුළ මොනවද කරමින් ඉන්නේ? ඔය තුන පෝෂණය කරන මොනම වැඩක් කරාට ඒක ආගමික ජීවිතය වෙනවද? අන්න ඒ ගැන ගැඹුරින් හිතන්න. ඔය තුන පෝෂණය කරන්නා වූ මොනම ක්‍රියාකාරකමක්වත් ලේබලයක් ආගමික වශයෙන් ගැහුවට ආගමික ජීවිතය වෙන්නේ නැහැ. මන්දයත් පහන සංඥාවල නාදිවාසීති පජහත විනෝදේදී තමයි පෙන්වන්නේ. ඒක අවිඥානික වස්තු කරන්න ඕන දෙයක් නෙවෙයි. සවිඥානික ඔබ ඒ සිදුවෙන්නා වූ ආදීනව දැනගෙන දියුණු කළ සිහියකින් යුක්තව ආපහු යන්න ඕන ගමන. අපි මේ පිළිබඳවමයි කතා කරන්නේ. නිසා මේ චරිත හතරේ ඔබ ඉන්නේ කොතනද බලන්න. වැරදි ඒවා ඉන්නවා නම් ඒක තේරුම් අරගෙන ඒ පාර වැරදි බව තේරුම් අරගෙන නිවැරදි පාරට එන්න. ගමේ හිටියත් කැලේ හිටියත් කමක් නැහැ. නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය නම් ඒ තුන එකතු කරමින් ඒකට එකතු වෙන්න කැමති කෙනෙක් වශයෙන් මේ ගමන යන්න සූදානම් වෙන්න. ඔබ ටිකෙන් ටික මේවා නිසා රකුසෙක් වෙන එක අඩු වෙගෙන යනකොට ඔබ තුළ මිනිසෙක් මතුවෙනවා නේද? ඒ සැබෑ මිනිසා මවට පියාට සමාජයට දරුවන්ට පරිසරයට හැමෝටම ආදරණීයයි. මතක තියාගන්න. ඒ තමයි ආදරණීය මිනිසා. හැබැයි ආදරය ඔය තුලින් ආදරය වසා දමනවා, මකා දමනවා, සංගවනු ලබනවා. අදාළ කරුණු තේරුම් ගන්නට තරම්, තේරුම් කරගෙන අනුගමනීය ප්‍රතිපදාව ඉක්මන් කිරීමට තරම් ඔබට වැටහීමක් ලබා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ලැබී තිබෙන කාලයට අනුව ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේදී මෙම උතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අධ්‍යාපන සෞඛ්‍ය තැපැල් දෙපාර්තමේන්තුව තුළ සේවය කර දැනට විශ්‍රාමයේ ගොස් සිටින කුරුණෑගල වීරගොල්ල පදිංචි බී කමලලතා මෙනවිය ඇතුළු දූ දරුවන් විසිනි. අරමුණු වසර 40කට පෙර මියගිය ආයුර්වේද වෛද්‍ය බී ගාබ්‍රියෙල් පියාණන් වහන්සේටත් අවුරුදු 95ක් ආයු වළඳා 2021 ජූනි මාස 24 දින දසරවසන පොසොන් පෝය දින මියගිය එළදි මැණිකේ මෑණියන් වහන්සේටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර කෙටි කර ගැනීමට පිණිස මෙම කුසලයේ හේතු ආසනාව වේවා. අප්‍රේල් මාස 10 වන දින, ජූනි මාස 5 වන දින, ඔක්තෝබර් මාස 27 වන දින ජන්මදින යෙදුන ඉදූෂි ඉසුර යන දරුවන්ට සුබ උපන් දිනයක් ලැබේවා. සමග අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් සුජීවත සිටින පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලුම දෙනාටත් උතුම් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන සසර ගමනේ දුක් නිමා කර ගැනීම සඳහා ධර්මදේශයෙන් ජනිත වන්නා වූ කුසලයේ සහ අවබෝධයේ ආශිර්වාදයක්ම වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට මේ භවයේදීම නිවන් සුවත් දීමට හැකි වේවා. ඔබගේ සඵල විය හැකි යහපත් පැතුම් සියල්ල සඵල වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබට සහ ධර්ම ශ්‍රවණය කළ හැමට මේ වැදගත් සිත සහ ඇදගත් සිත කියන වචන දෙකේ වනාන්තර දෙක හඳුනාගෙන සිත තුළ තියෙන කෙලෙස් වනාන්තරයට වැද ගන්න නැතුව එළියට ඇද ගන්නට නුවණ ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං